සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තහා ධම්මස්සවන කාලෝ අයං බදන්තහා ධම්මස්සවන කාලෝ අයං බදන්තහා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් සද්ධර්මයට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් මේ වෙලාවේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට. අපි මේ ශ්‍රවණය කරන උතුම් ධර්මානුශාසනාව අද දවසේ ලෝකේ පුරාම ජීවත් වෙන ඔබ අපි හැම දිනාටම පහසුවෙන් ශ්‍රවණය කිරීමේ වාසනාව ලබා දෙමින් මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ සපයන සත්පුරුෂ පිරිසක් මුණ ගැහෙනවා. ගම්පහ ශ්‍රී බෝධිපාර ලිපිනේ පදිංචි ධම්මිකා නාරංගොඩ, පියදර්ශනී නාරංගොඩ, සමන්ති නාරංගොඩ, මංජුල නාරංගොඩ කියන පින්වත් පිරිසත්, අංක 303 රත්නපුර පාර මූණගම පදිංචි මල්කාන්ති පින්වත් මහත්මිය ඇතුළු පින්වතුන් පිරිසත්, දිවුලපිටිය අස්සැන්නවත්ත අංක 2 පාසල පාර ලිපිනේ ජේ.පී. ගාමිණී වික්‍රමසේන පින්වත් මහත්මයා ඇතුළු පිරිසත් කියන මේ කාරුණික පින්නතුන්ගේ පින්බර දායකත්වයෙන් තමයි අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව මේ විදිහට ඔබ හැම දිනාටම ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබෙන්නේ. මේ තුලින් උපදවා ගන්න මේ උදාරතර වූ ආනිසංස දෙවියන්ටත් පින්කමට දායකත්වයේ දරන නම් සිහිපත් කළේ පින්නතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කමට දායක වන පින්වත් හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි හැම දිනාටමත් මෙලව ජීවිතයේ සුවපත් භාවයට, ධර්මාවබෝධයට, පරලොව ජීවිතයේ සුවපත් භාවයට සැනසීමට, අපි හැම දිනාගේම සසර දුකින් අත මිදීමට මේ සියලු ආනිසංස එකසේ උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, අපි ගිය සතියේ ධර්මානුශාසනාව අවසන් කරපු තැන, ආරම්භ කරපු විදිහ, අවසන් කරපු විදිහ ඔබට මම ටිකක් මතක් කරලා දෙන්නම්. මොකද අපි ගිය සතියේ සහ එපිට සතිය කියන දෙකේම එකම ධර්ම මාතෘකාවක් තමයි මුල් කරගෙන සාකච්ඡා කළේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම වැදගත් හොඳ සූත්‍ර දේශනාවක් තමයි අපි මුල් කරගත්තේ. සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තය, අනමතග්ග සංයුත්තය කියන ප්‍රසිද්ධ දේශනාව සාකච්ඡා කළ අවසානයේ ඒ ඉදිරිපත් කළ කාරණාවලට පිළිතුරු හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තමයි මේ සත්‍ය සංයුත්තය. අපි ඒ නිසා අනමතග්ග සංයුත්තේ දේශනාව අවසන් වෙනකොට සත්‍ය සංයුත්තේ ඒකටම ඈඳලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. අපි සති දෙකක් සාකච්ඡා කළා කරුණු. ඉතින් එදා අවසානයේ අපි ධර්ම දේශන අවසන් කරද්දී මම ඔබට ඊටාම වැදගත් කාරණයක් මතක් කළා. මේ සත්‍ය සංයුත්තේන බුදුරජාණන් වහන්සේ එතනදී කරුණු පැහැදිලි කරපු විදිහේදී මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දර්ශන, එහෙම නැත්නම් මේ විද්‍යාව කියන එකයි අද ලෝකයේ තියෙන මේ සයන්ස් කියන විද්‍යාවයි දෙක අතර පුංචි විග්‍රහයක් අපි කළා. අපි එතනදී මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙන කිසිම විද්‍යාවක් එක්ක, වෙන කිසිම විෂයක් එක්ක ගලපන්න එපා කියලා. ඒකට හේතුව අපි කිව්වා මේක ගලපන්න බෑ කවදාකවත්. ගලපන්න ගියොත් එයා අමාරු වැටෙනවා කියලා. මොකද මේක කිසිම මේ කියන විද්‍යාවකට, එහෙම නැත්නම් මේ ලෞකික විෂයකට, කිසි විද්‍යාඥයෙකුගේ යම් කිසි සොයා ගැනීමකට, කිසිම දෙයකට මේක ගලපන්න බෑ, ගැලපෙන්නේ නැහැ. මේක එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම, උන්වහන්සේගේ මේ දර්ශනය ගලපන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයට විතරයි කියලා. ඒකට ප්‍රධාන දේ අපි මතක් කළා, අනිත් කිසිම දෙයක
ඔය කියන දර්ශනවල විද්‍යාත්මක පැහැදිලි කිරීම් වල දුක ගැන කතා කරන්නේ නැහැ. දුක්ඛ සමුදය ගැන කතා කරන්නේ නැහැ. දුක්ඛ නිරෝධය ගැන කතා කරන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන කතා කරන්නේ නැහැ. අපි ගත්තොත් අපි මේ දුක ගැන කතා කරද්දී මේ ලෝකේ අනිත් අය කතා කරන්නේ දුක ගැන නෙමෙයි. අවිද්‍යා සහගතව ඉන්න නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම අගය කරන්නේ ඉපදීම ගැන. අගය කරන්නේ මැරෙනකල් සතුටෙන් වාසය කිරීම ගැන. මොකද ඒ අය අපි මේ පටිච්ච සමුප්පාදයෙන් හැදි කෙලවරක් නැති අනවරාග්‍ර සසරක කල්ප කාලාන්තරයක් ගණන් කරන්න බැරි තරම් දීර්ඝ ගමනක් කල්ප ගණන් මුළුල්ලේ ආවා කියලා දන්නේ නැහැ. එතකොට දුක ගැන කතා කරද්දී මොකද්ද මේ ඔයාලා හැම දෙයකටම දුකයි කියන්නේ කියලා ඒ අය බය වෙනවා. මොකද ඒගොල්ලන්ට ඇහෙන්නේ දුක විතරයි මෙතන. දුකට හේතුව කතා කරනව ඇහෙන්නේ නැහැ. දුක නිරුද්ධ වීම සම්බන්ධව කතා කරනවා ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ගැන කතා කරනවා ඒක ඇහෙන්නෙත් නැහැ. නමුත් මේ මිනිස්සු දුකෙන් වාසය කරන්නේ. දුකෙන් නිදහස් කළ දෙන්න කියලා අර ඒ අයගේ විශ්වාස වලින් ඒ අයගේ ඇදහිලි වලින් ඒගොල්ලෝ ඉල්ලා යාඥා කරනවා. අඬා වැළපෙනවා. කවදාකවත් ඒ වෙන දෙයක් නෙමෙයි ඒක. ඉතින් බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ තව දුරටත් එහෙමනම් පෙන්නනවා තථාගතයන් වහන්සේ නැති කාලෙට ලෝකේ තියෙන්නේ ඝන අන්ධකාරයක් විතරයි කියලා. අන්දන්තමං තදා හෝති. එදාට අන්ධකාරය තියෙන්නේ ලෝකේ. අන්ධකාර තිමිසා බලවත් වූ අන්ධකාරයක් තියෙන්නේ කියනවා. ඒ අඳුර තමයි යම් තාක් චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරන්නේ නැතිවීම. දේශනා කරන්නේ පණවන්නේ පිහිටවන්නේ නැතිවීම. විස්තර විභාග කරන්නේ නැති එක. බෙදලා පෙන්වන්නේ නැතිකම. ඉස්මතු කරන්නේ නැතිකම. එතෙක් ලෝකේ පවතින්නේ අඳුර. මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව කතා බහ නොකරන තාක්කල් ලෝකේ අන්ධකාරයෙන් වැහිලා කියනවා. යතෝච කෝ භික්කවේ තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ. මහණනි, තථාගතයන් වහන්සේ යම් දවසක ලෝකේ උපදිනවද එදාට මේ ලෝකේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ගැන කතා කරනවා. ඒක කතා කරනකොට ඒක අහනවා බොහෝ අය. තේරුම් ගන්නවා, අවබෝධ කරනවා. ඒ දවස්වල ගයාවේ බොහෝම දිලිඳු දාසියක් හිටියා, අසරණ කෙල්ලක් එයා. මේ කෙල්ලට දිග කොණ්ඩයක් තිබුණා. ස්වාමිනී, මෙයාගේ ස්වාමි දියණිය, එහෙම නැත්නම් එතන හිටපු ඒ ගෙදර පාලිකාව මේ ගෑනු දරුවාගේ කොණ්ඩෙන් ඇද තමයි හැමදාම මෙයාට ගැහුවේ, දඬුවම් කළේ. දවසක් මේ කෙල්ලට බැරිම තැන ඉවසලා බැරුම කොණ්ඩේ කපලා හිස මුඩු කරගත්තා. ස්වාමි දියණිය මේක දැක්කා. මේක කළේ මම මේකිට කොණ්ඩෙන් අල්ලලා ගහනවාට කියලා කල්පනා කරලා ලණු කෑල්ල බෙල්ලේ ගැට ගැහුවා. හරි, උඹේ කොණ්ඩේ නෑනේ දැන්, මම මේකෙන් ඇදලා ගහනවා කියලා. ඒ නිසා මෙයාට රජ්ජුමාලා කියලා නමක් වැටුණා. දවසක් මෙයා කල්පනා කළා මෙහෙම ගුටි කන එකේ තේරුමක් නැහැ. මෙහෙම විඳවිල්ලේ තේරුමක් නැහැ. එදා මෙයා වතුර අරන් එන්න කියලා කලෙත් අරන් කැලේට ගියා. කලේ පැත්තකින් තිබ්බා, කැලේ ඇතුළට ගියා. වටපිට බැලුවා, රෙදි පොටක් ගහක අත්තක ගැට ගැහුවා. දැන් මෙයාගේ අදහස බෙල්ල වැලදා ගන්න. හැබැයි මේ සිද්ධ වෙච්ච දේ ගැන හොයලා බලද්දි රජ්ජුමාලා වෙලා උපන්නා නම් අපි මේ මහ ලොකුවට ඉන්නවට වඩා එදා රජ්ජුමාලා වෙලා අපි උපන්නා නම් ඒත් සැපයි කියලා හිතෙනවා. මොකද ඊට පස්සේ රජ්ජුමාලා වටපිට බැලුවා, බැලින්නම් තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. බලන්න හරි තැනට ගිහිල්ලයි මේක කරන්න හැදුවේ. බෙල්ල වැලදා ගැනීමල වුණත් කරන්න ගියපු තැන හරි වටිනවා. බුදුරජාන් වහන්සේ රජ්ජුමාලා මෙහෙන්ට කියලා කතා කළා. කතා කරලා මේක තමයි දුක, මේ තමයි දුකට හේතුව,
මේ තමයි නිරෝධය. මේ තමයි නිරෝධගාමිනී පටිපදාව කියලා රජ්ජුමාලට භාග්‍යවතුන් වහන්සේ සියල්ල කියලා දුන්නා. එතුමිය මාර්ගඵල ලැබුවා. සෝවහන් වුණා. අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. බලන්න ඒ කාලේ තිබුණ ආශ්චර්ය අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඒ සිද්ධ වෙන්න තිබුණ දේ. ඒක ඒ පිනත් එක්ක මාර්ගයේ හැදිච්ච විදිය. එහෙම නැතු එයාට වෙන දවසක හිතුණා නම් ඒ අවස්ථාව නැති වෙනවා. එදාම මේක හිතුණා. ඒක තමයි වටිනාකම. පින් තියෙන එක්කෙනාට තමයි මේ විදිහට අවස්ථාව උදා වෙන්නේ. අද කී දෙනෙක් නම් ඔහම මැරෙනව ඇද්ද? අද කවුද ඉන්නේ බේරගන්න? කවුද ඉන්නේ ධර්මයේ කියලා දෙන්න එතෙන්ද ගිහිල්ලා? චතුරාර්ය සත්‍ය තියා ජීවිතේ වටිනාකමක්වත් කියලා දෙන්න කවුරුවත් නැහැ. දැක්ක නේද වෙනස? අද මේ දුකෙන් නිදහස් වෙන්න පිහිට වෙන්න කිසි කෙනෙක් නැහැ. ඒ අයට ඒක කරන්න බෑ. මොකද එයාලත් දුකෙන් ඉන්නේ. ආර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ. මේ ගැන මේ කාරණේ ඉස්මතු කරන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. අද අය හිතනවා අපල කියලා කියනවා. ඔහොම තමයි කියයි. කේන්දරේ බලන්න කියයි. ග්‍රහයෝ නීච වෙලා කියයි. හඳහන ගිහින් පොඩ්ඩක් බලා ගන්න වෙලා කොලේ චුට්ටක් බලා ගන්න කියයි. සෙස්සාන්තියක් කරගන්න කියයි. එච්චරටම අද අපි ළඟ තියෙන්නේ බමුණු මත ගොඩක්. එකක්වත් බුදුරජාණන් වහන්සේගේ මත නෙමෙයි බමුණන්ගේ මත. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි මේක දුකයි. මේ කියන කාරණේ අවබෝධ කිරීම පිණිස වීරිය කරන්න. මේක දුක්ඛ සමුදය කියලා අවබෝධ කරගන්න වීරිය ගන්න. මේක දුක්ඛ නිරෝධය කියලා අවබෝධ කරගන්න වීරිය කරන්න. මේක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා අවබෝධ කරගන්න වීරිය කරන්න. මහණනි යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? ඒ කිව්වේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ සමුදය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධය ගැන අවබෝධයක් නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන අවබෝධයක් නැද්ද? අන්න ඒ අය තමයි වෙන වෙන අය පස්සේ යන්නේ. එබඳු අය ගිහිල්ලා අනිත් අයගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. එයාලා කියන ඕනම දෙයකට අහු වෙනවා. එහෙම අහුවෙන්න බලාගෙන තමයි ඉන්නේ. අද එහෙම තැන් ගොඩක් තියෙනවා. දැන් බලන්න අද කාලේ අපේ මිනිස්සු ගිහින් සායි බාබාගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. අනේ උන්වහන්සේ වෙන්න ඇති අවබෝධය ඇති කරපු කෙනා කියලා. මෙතුමට වෙන්න ඇති අවබෝධ වුණේ කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ කලින් කලට එක එක විසිතුරු අය පහළ වෙනවා. එතකොට ඒ අයගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. අසවල අවබෝධ වෙලා ඇති, අසවලාට අවබෝධ වෙලා ඇති, අසවල අවබෝධ වෙලා ඇති කියලා. ඒ අයගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා. ඒ ගමන කල්පනා කරනවා බලන්නකෝ අනේ තාම මට අවබෝධ වෙලා නැහැ. Tamanට අවබෝධ වෙලා නැති නිසා මේ ප්‍රශ්නේ දිගටම තියෙනවා. දැන් Tamanට අවබෝධ වෙලා නැහැ කියන එක තේරෙන්නේ නැහැ හැබැයි. ඒ නිසා මේක ලියන්න අමාරුයි. මහණනි ඒක හරියට පරඬලා පත්‍රයක් වගේ. පරඬලා පත්‍රයක් යම්කිසි බිමක සම භූමි භාගයක තිබුණම දකුණින් හුළඟ හමද්දී ඒක උතුරට යනවා. උතුරින් හුළඟ හමද්දී දකුණට යනවා. නැගෙනහිරෙන් හුළඟ හමද්දී ඒක බටහිරට විසි වෙලා යනවා. බටහිර පැත්තෙන් හුළඟ හමද්දී ඒක නැගෙනහිරට යනවා. ඒකට හේතුව ඒ පරඬල තියෙන්නේ පොළොවේ පිහිටලා නෙමෙයි. පණ නැහැ. ශක්තියක් නැහැ. එක තැන තියෙන්න. පොළොවේ මතු පිට තියෙන්නේ. හැල්ලුවෙන් තියෙන්නේ ඒක. ඒ නිසා ඕනෑම සුළඟකට ඒක ඇවිස්සලා යනවා. අපි ගත්තොත් මේ මෑත කාලේ ආපු ජරමරයක් නේ ඔය විලාසිතාවක් නෙවෙයි ලාපින් බුද්දා කියන එක. ඒක ලාපින් බුද්දා කියනකොට බුද්දා නෙවෙයි ලාපින් බුදා කියලා කියනවා කට්ටිය. මේක ඇත්ත නැත්te ඉතින් හදපු අයගෙම තමයි අහගන්න ඕන. අර විශාල බඩක් තියෙන කවුද මිනිස්සෙක්. ඉතින් ඇවිස්සලා ගියා. එතකොට මිනිස්සු ඒක ගෙදර ගෑනලා තියාගෙන විශාල රූප බන්දේසියක තියලා වටේට කාසි දාලා සිනාසෙන මිනිහනේ සිනාසෙන බුදුහාමුදුරුව කියලා වෙන්නද කියන්න හදන්න ඇත්තේ කාලේ. තෙරුවන් සරණ ගිය අය ඒ ලාපින් බුදාගේ පිළිමයක් ගෙනල්ලා ගේ ඉස්සරහා තියාගෙන අර රුපියල දානවා හැමදාම. දාලා අනේ මට මේ හේතුවෙන් ලැබේවා කියලා කියනවා. විශේෂයෙන් ওই මහායාන රටවල් වල ඒක වෙලා තියෙනවා. මහායාන රටවල් වල ගොඩාක් වඳින්නේ ওই ගේම්බෝ හූනෝ ඊළඟ ඉබ්බෝ වගේ මේ සංකේතවලට. බලන්න හොඳට චීන සංකේත මොනවද තියෙන්නේ කියලා.
දැන් ඔය මෑතක අපිට ආරංචි වුණා මිනිස්සු ගොඩක් වියදම් කරලා වාලම්පුරි ගන්නවා. එක මිනිස්සෙක් එයා කියනවා බොහොම ගොඩක් සන්තෝෂෙන් ලොකු ගාණක් වියදම් කරලා වාලම්පුරියක් ගත්තා කියලා. එයාලට ඒ වාලම්පුරිය කියන්නේ මේ දියුණුව සලසන එකක් කියලානේ විශ්වාස තිබුණේ. මේ විශ්වාසය අපිට ඇති කරන්නේ මිත්‍යා විශ්වාස තියෙන කෙනෙක්මයි. ඉතින් අපි ඇහුවා ඉතින් මෙච්චර මේ හක්බෙල්ලා වාලම්පුරිය කියන එකේ ඇතුළේ ඉන්නේ බෙල්ලෙක් සතෙක්නේ. මෙයා මෙච්චර වාසනාවන්ත නම් ඇයි හක්බෙල්ලෙක් වෙලා වුනේ? ඉපදුනේ කියලා. ඔච්චරම් පින තියෙනවා නම් සෞභාග්‍ය කැඳවලා දෙනවා නම් ඒ සතා මිනිස්සෙක් නොවි ඇයි සතෙක් වුනේ? මිනිස්සෙක් වුණා නම් වටිනවනේ කියලා. ඉතින් බලන්න ඒ වගේ සාමාන්‍ය එකක්වත් අපිට තේරුම් ගන්න බැරි නම් වැඩක් තියෙනවා. මොකද ඒ තේරුම් ගන්න බැරි තරමට අපේ ඔළුව අනිත් පැත්තට හරවලා අවුල් කරලා අර මිත්‍යා දෘෂ්ටිය අර වස්තුවට තියෙන ආසාව අපේ හිතේ තියෙන රාගය ලෝභකම පාවිච්චි කරලා අපිව කන පිට හරවලා තියෙන්නේ. දැන් අපේ හිතේ තියෙන ලොකු ආසාවල් වස්තු හම්බ කරන්න නිකන් ඉන්නකොට සතර මහා නිධානය පහල කරගන්න පුළුවන් නම් හරි කැමතිනේ. ඉතින් ඒකට කපටි කෛරාටික මිනිහෙක් ගහනවා ගැටයක්. මේ වාලම්පුරියක් අරන් ගිහිලා ගෙදර තියාගත්තොත් මේ විදිහට මේකෙන් වස්තුව ලැබෙනවා කියලා. ඒතර ඒක දහස් ගණන් වලට විකුණනවා. ඉතින් ඒ මිනිස්සයාට දහස් ගණන් වලට ඒවා විකුණපුවම හොඳ වස්තුවක් මුදලක් ලැබෙනවා. අපේ මිනිස්සු ගෙනලා ඒක ගෙදර තියාගෙන බලාගෙන වැඳ වැඳ ඉන්නවා. නිකන් හතර මහා නිධානේ පහළ වෙයි කියලා මේ වාලම්පුරියට වැඳහම. අර හිතේ තියෙන අපේ ආසාව වස්තුව හොයන්න තියෙන ආසාව පාවිච්චි කරලා අර මිනිස්සු හොඳට හම්බ කරනවා. අපිට ඇති වෙන දෙයක් නැහැ. දැන් අපි ගත්තොත් අපි සාමාන්‍ය ඔය උත්සව වලට සක්පිමින්ද ගන්නවා. ඒ හතා මැරුණාට පස්සේ ඒ කටුව ලස්සන නිකන් සැරසිලි භාණ්ඩයක් විදියට. එච්චරයි ඒකේ තියෙන්නේ. ඊට එහා දෙයක් ඒකේ නැහැ. නමුත් ඒ වගේ දේවල් ඇත්ත කියලා ඒක පස්සේ හඹාගෙන යන්නේ අපි හේතුඵල ධර්මී යුක්ත ධර්මයක් නොදන්න හින්දා. ඒ නිසා අපිට නොයේක ආකාරයේ විශ්වාස ගොඩාක් ඇති කරගෙන තමයි වාසය කරන්න වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයෝ, කපටියෝ, කෛරාටිකයෝ ඒවට අනුබල දීලා තියෙනවා. මේ මිත්‍යා විශ්වාස ඔක්කොම අවිද්‍යා සහගත මනසේ ඇතිවෙන කැළමිලි. ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නෙමෙයි. ඒකෙන් මිනිස්යාට ප්‍රඥාවක් ඇති කරලා දෙන්නේ නැහැ. තවත් තියෙන මොලේ මොට කරලා දානවා. හැබැයි ආයේ මිත්‍යාවේ උනත් එක දිගට ඉන්නේ නැහැ. මොකද පරණැලනේ. පරණැල දිගටම එක තැනක ඉන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ඒක නැති වෙනවා. ඒක යට ගිහිලා ඊට පස්සේ ඔන්න කවුරු හරි කෙනෙක් වෙන එකක් පුරුදු කරනවා, අලුත්ම එකක්. ඔන්න ඒක දැක්කා. අපි හිතමු සතෙකුගේ අඟකට පූජාවක් තියන්න කියලා ලෑස්ති කරනවා කියලා. මම මේ අඟට පූජාව තිබ්බා. එතකොට මම හරියට දියුණු වුණා කියලා කිව්වොත් එතකොට අර කෙනා අර ලාපින් බුදා අතෑරලා අර හග්ගෙඩිය අතෑරලා අර අඟගෙන තියාගෙන බලනවා, try කරලා බලනවා. මේකෙන් දියුණු වෙන්න පුළුවන්ද කියලා. මෙහෙම කරන්නේ එයා එකක්වත් පිහිටලා නෙමෙයි, හරියට දැනගෙන නෙමෙයි. අර කරන දේ කරලා බලනවා. මිනිස්සෙකුට අවබෝධයකින් තොරව එකක්වත් පිහිටන්න බෑ එකකවත්. අවබෝධකින් තොරව යම් කිසි දෙයක් කරනවා නම් එතන තියෙන්නෙම තක්කඩිකම. ඔය පහුගිය කාලේ වැනි තක්කඩියෝ ඕන තරම් මාධ්‍ය වලට ඇවිල්ලා වියදම් කරලා ඒ තක්කඩිකම් ප්‍රචාරය කළා. ඒකෙන් හොඳට හරි හම්බ කළා. ඒ කට්ටකයිඩාටික්කමට. ඒ කියන්නේ ඒක Tamanට නොහැට එහෙන යම් කිසි අරබුදයක්. Taman ඒක හරි දෙය කියලා හිතාන කරනවා Tamanගේ වාසියට. සමාජයට වෙන හානිය හිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණනි පොළව හොඳට ගැඹුරට හාරලා උඩටත් හොඳට හිටින්ට පොළව යටටත් හොඳට ශක්තිමත් යට වෙන්න ගල් කණුවක් හිටවනවා. මහණනි හතර දිසාවෙම හුලං හමාගෙන එනවා. නමුත් හුලං හැමුවට මේ ශක්තිමත්ව හිටපු ගල් කණුව හොල්ලන්න බෑ. ඒ වගේ තමයි මහණනි යම් කිසි කෙනෙක් මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළාද, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කළාද, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ කළාද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කළාද, ඒ අවබෝධ කරපු කෙනා ඉන්ද්‍රකීලයක් වාගේ හෙල්ලෙන්නේ නැහැ. ඒ කාලේ නගර ලකුණු කරනකොට පොළොව යටට හාරලා ලොකු ගල් කණු හිටවුවා. ලේසින් ගලවන්න බැරි වෙන්න. සීමාවමක් පෙන්වන්න. ඒකට තමයි ඉන්ද්‍රකීලය කියන්නේ. මොන පැත්තෙන් සුලං හමාගෙන ආවත් ඉන්ද්‍රකීලය හෙලවෙන්නේ නැහැ. මොකද ගැඹුරට හාරලා මහ පොළොවේ පිහිටවලා තියෙන. ඒ නිසා
ඒක ගලවන්ට හෙලවෙන්ට යන්නේ නැහැ. පින්වත්නි දැන් අපි මෙහෙම කියද්දී සමහර අය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර බ්ලැක් මැජික් කියන ඒවා වගේ දේවල් වල තියෙන දේවල් බලාපොරොත්තු වෙනවනේ සමහර අය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තත් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ගියා කියලා එපමණකින් දුක් කරදර වලින් නිදහස්ුනේ නැහැ කවුරුවත්. නොඑක් කරදර වලට භාජනය වුණා. නොඑක් නැති ප්‍රශ්න වලට පැටළුණා. ඒ කියන්නේ නොකල වැරදි වලට අහු වුණා. නොකල දේවල් වලට නිന്ദාපාස වින්දා. කායිකව දුක් ලැබුණා. නොඑක් පීඩා ලැබුණා. හිංසා ලැබුණා. ඒ කියන්නේ කාටත් පොදුවේ ලැබෙන දේවල් තියෙනවනේ. ජාති, කුල, ආගම් ඒ ભેදයකින් තොරව ලැබෙන පොදු දේවල් තමයි ලාභෝ, අලාභෝ, අයසෝ, යසෝච, නිന്ദා, ප්‍රශංසා, සුඛංච දුක්ඛං. ලාභ, අලාභ, අයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් ඒවා ලෝක ධර්මයක්. ඒක ලෝකේ කාටත් පොදුවේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. ඒ පොදුවේ ලැබෙන දේ තමයි කාටත් ලැබෙන්නේ. එතකොට එයා හිත ධෛර්ය කරගෙන ඉන්නවා. නැත්තම් දැන් මම මෙහෙම පැවිද්දෙක් මම මෙහෙම ගුණධර්ම පුරන් ආපු කෙනෙක් මට මේ මිනිස්සු සලකන්නේ නැහැ මට මෙහෙමයි කරන්න කියලා එහෙම කිව්වට හරියන්නේ නැහැනේ. පොදුවේ ලෝකයේ තියෙන ධර්මතාවලට ඕනෑම කෙනෙක් මුණ දෙන්න ඕන. එතනදී කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හිතට ධෛර්යය අරගෙන ඉන්න ඕන. මොකද මේක දුකයි කියලා එයා දන්න නිසා. දුක හටගන්නේ මෙහෙමයි කියලා දන්න නිසා. දුක්ඛ නිරෝධය මෙහෙමයි කියලා දන්න නිසා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මෙහෙමයි කියලා දන්න නිසා. බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ බඳු ආකාරයකට මුහුණ දීලා ඉන්න කෙනා අන්‍ය බ්‍රාහ්මණයන් කෙරෙහි ශ්‍රමණයන් කෙරෙහි ආයේගේ මූණ කටවල් බල බලා යන්නේ නැහැ. අනේ මෙයාට නම් අවබෝධයක් ඇති මෙයාට නම් අවබෝධයක් ඇති කියලා බාහිර ලෝකයේ එක එක්කෙනාගේ මූණ බල බල යන්නේ නැහැ. මොකද තමන්ට මේ ගැන වැටහීමක් තියෙන නිසා. ඒ නිසා මහණනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වීරිය කරන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න පින්වත්නි මේ කාරණේ ගැන අපි කොච්චර දැනගෙන ඉන්න ඕනද කියලා මේකෙන් පේනවා. නැත්තම් අපි පොඩි දෙයකටත් කලබල වෙලා හිතනවා මම මෙච්චර ධර්ම මාර්ගයේ යන කෙනා මම මෙහෙම කටයුතු කරගෙන යද්දී මෙහෙම බාධා වෙන්නේ. එහෙමනම් මම මේක කරලා හරියන්නේ නැහැ. gedara දැන් බණ භාවනා කර කර ඉද්දි ඒ කාලය තුල gedara මිනිස්සෙක් මැරුණත් හිතනවා මම මෙච්චර බණ භාවනා කරන මිනිස්සයා වෙලා මොකෝ මගේ කෙනා මෙහෙම අකාලේ මැරුණේ කියලා. මොකද බණ භාවනා කළා කියලා මැරෙන්නේ නැතුව ඉන්න කතාවක් කොහෙවත් නැහැ. ඒ නිසා එහෙම ලෝකයේ ස්වභාවයට පිටින් විරුද්ධව යන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් බලන්න ඒක නිසා කලබල වෙන එක තේරුමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණනි අපි වඩිමු දැන් පටිභාන කියන පර්වතය ළඟට. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක පටිභාන පර්වතය ළඟට යද්දී භයානක ප්‍රපාතයක් තිබුණා. ප්‍රපාතයක් කියන්නේ හෙලක්නේ දරුණු බෑවුමක්. භයානක දරුණු හෙලක් තිබුණා. පොඩ්ඩක් ලිස්සුවොත් වැටෙන හෙලක්. ඒක බල්ලා භික්ෂුන් වහන්සේ නමක් කියනවා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මේක හරි භයානක හෙලක්නේ. පින්වත් භික්ෂුව ඊට වඩා භයානක හෙලවල් තියෙනවා. ස්වාමීනි මීටත් වඩා භයානක හෙලවල් තියෙනවද? ඔව් භික්ෂුව මීටත් වඩා භයානක හෙලක් තියෙනවා. භික්ෂුව යම්කිසි කෙනෙක් දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරලා නැද්ද? දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරලා නැද්ද? දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරලා නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කරලා නැද්ද? ඒ කෙනා නැවත නැවත ඉපදීමට හේතු වෙන සංස්කාරවලට ඇලි ඇලි වාසය කරනවා. නැවත නැවත ජරාවට පත්වෙන්න හේතු වෙන සංස්කාරවලට ඇලි ඇලි වාසය කරනවා. නැවත නැවත මරණයට පත්වෙන්න හේතු වෙන සංස්කාරවලට ඇලි ඇලි වාසය කරනවා. නැවත නැවත ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් වලට උපකාර වෙන සංස්කාරවලට ඇලි ඇලි වාසය කරනවා. එසේ ඇලි ඇලි වාසය කිරීම නිසා එයා නැවත නැවත උපදින්ට හේතු වෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දිරන්ට හේතු වෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත මැරෙන්ට හේතු වෙන සංස්කාර රැස් කරනවා. නැවත නැවත දුක් දොම්නස් විඳින්ට හේතු වෙන සංස්කාර රැස් කරනවා.
එසේ රැස් කරලා ඉපදීම නැමති භයානක ප්‍රපාතයට වැටෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රපාතය කියලා හැඳින්වුවේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදීම භයානක ප්‍රපාතයකට වැටෙනවා වගේ කියලා. එහෙමනම් අපි ඉපදීම නැමති ප්‍රපාතයට වැටෙනවා, ජරාව නැමති ප්‍රපාතයට වැටෙනවා, මරණය නැමති ප්‍රපාතයට වැටෙනවා, ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් නැමති ප්‍රපාතයට වැටෙනවා. කවදාවත් ඒගොල්ලන්ට ඉපදීමෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ජරා මරණ වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ශෝක වැළපීම්, දුක් දොම්නස් වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දුකින් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ යාලට. මහණනි, යම් දවසක ශ්‍රාවකයා මෙය දුකයි කියලා අවබෝධ කරනවාද, එතකොට එයාට මේ ප්‍රපාත වලින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. මොකද්ද මේ දුකයි කියලා අවබෝධ කරන්නේ? පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීමෙන්. ඊළඟට ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 අවබෝධ කිරීම. එතකොට මේවා දුකයි කියලා අවබෝධ වෙනවාද? ඉපදෙන්න හේතු වෙන දුක් සමුදය. දුක්ඛ සමුදයයට අවබෝධ වෙනවද? දුක්ඛ නිරෝධය අවබෝධ වෙනවද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ වෙනවද? මේකේන ආයමත් දුක හැදෙන සංස්කාරයන්ට ඇලුම් කරන්න කැමති නැහැ. නැවත නැවත ජරාවට යන සංස්කාරයන්ට ඇලුම් කරන්න කැමති නැහැ. සංකාරේසු නාබිරමන්ති. එයා ඒ දේවල් අභිරමණය කරන්නේ නැහැ. එයා ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් වලට උපකාර වෙන සංස්කාරයන්ට කැමති නැහැ. අකමැති නිසා මෙයා මේ සංස්කාර රැස් කරන්නේ නැහැ. ඒ සංස්කාර වලට අසතුටු නිසා එයා ඒ සංස්කාර රැස් කරන්නේ නැහැ. සංස්කාර රැස් කරන්නේ නැති නිසා ඉපදීම නැමැති ප්‍රපාතයට නැවත නැවත වැටෙන්නේ නැහැ. මේ කියන්නේ රහතන් වහන්සේලා ගැන. නිකම් මිනිසු ගැන නෙමෙයි. ඉපදීම නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ජරාව නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. මරණය නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ශෝක වැළපීම්, දුක් දොම්නස්, සුසුම් හෙලීම් නැමැති ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒ අය දුකෙන් නිදහස් වෙනවා. එතකොට බලන්න පින්වත්නි, මේ තමයි දුකෙන් නිදහස් වෙන ධර්මය. මැරෙන මිනිස්සයා ආයමත් උපදිනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක දැක්කේ ප්‍රපාතයකට වැටෙනවා වගේ කියලා. බලන්ට අපි මුලින්ම කිව්වනේ අපේ උපන්දින සැමරිල්ලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අතර ලොකු පරතරයක් තියෙනවා කියලා. අපි මේක කොච්චර ඇහුවත් අපේ හිතට බැහැලා ගිහින් හිත ඇතුළටම ගිහින් තිබුණේ නැහැ. අපි මේකෙන් කියන්නේ උපන්දිනයට විරුද්ධ වෙනවා කියලා නෙමෙයි. අපිට අවබෝධ කරන්න තියෙන ධර්මයට විරුද්ධ එකක් අපි අනුගමනය කළා කියලා අපිට ඒකෙන් කවදාවත් ජීවිතයට යහපතක් උදා වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. නමුත් අද ලෝකයේ මිසදිටුව වැළඳගෙන තියෙන නිසා, මිසදිටුව බලවත් වෙලා තියෙන නිසා, මිත්‍යා දෘෂ්ටිය තදින්ම බලවත් නිසා, මිත්‍යා සංස්කෘතිය බලවත් නිසා බෞද්ධ සංස්කෘතියක් නැහැ. දැන් තියෙන මිත්‍යා සංස්කෘතියක්. එතකොට මිත්‍යා සංස්කෘතිය බලවත් නිසා, මිත්‍යා සංස්කෘතිය වෙනුවෙන් හඬ නගන නිසා, මිත්‍යා ධර්ම, මිත්‍යා විශ්වාස බලවත් වෙලා තියෙන නිසා සම්මා දිට්ඨියට තැනක් නැහැ. ඒ බඳු ලෝකයක අපි ඔක්කොම ගොදුරු බවට පත් වෙනවා. එතකොට මේ මිසදිටුව සිදුරු කරගෙන යන්න නම්, ඒක පලාගෙන යන්න නම් එයාට ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. එයාට පුළුල් කල්පනාවක් තියෙන්න ඕන. කෙටියෙන්ම කියනවා නම් පෞරුෂයක් තියෙන්න ඕන. ඒ විදිහේ පෞරුෂයක් තිබුණොත් තමයි එයා මේ මිසදිටු අඳුර සිදුරු කරගෙන යන්නේ. පෞරුෂය නැති කෙනෙකුට ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල් දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට. නමුත් එදා මිහිඳු මහරහතන් වහන්සේ මේක දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට නෙමෙයි, සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරපු අන්තපුර ස්ත්‍රීන් පිරිසකට, ගම්වාසීන්ට. හැබැයි මේ දේශනා අහලා එතනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පිරිස බිහි වුණා. මේ දේශනාවල් අහපු නිසා තමයි ඒ කාලේ ආර්ය සත්‍ය අවබෝධ කරන පිරිස් බිහි වුණේ. අනිත් එක තමයි එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු බොහෝ කාලයක් ගිහිල්ලා තිබුණේ නැහැ. අවුරුදු 200 ගාණක් මගේ මතකේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට. දැන් මේ වෙද්දී අවුරුදු 2500 ගාණක් ඉවරයි. ඒ කියන්නේ මේ වෙද්දී ඒ පරිසරයත් නැත්තටම නැති වෙලා කියලා හිතෙනවා. ඒ පිනත් නැත්තට නැහැ.
ඒ හැකියාවක් ඒ දක්ෂකමත් නැත්තට නැති වෙලා ගිහිල්ලා. ඒ ලෝකයක් දැන් නැහැ. දැන් ඒ අවස්ථාව තියෙන්නේ බත් පොඩ්ඩක් කන්ට, පොඩියට ඔය තියෙන ඇඳුමක් අඳින්ට, ඔය පුංචි ගෙයක් දොරක් හදාගන්නට, ගහක් කොලක් හිටවන්ට වගේ චූටි දෙයක්. ඒ වගේ දෙයක් තමයි දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. අර ලොකු දේවල් මොකුත් දැන් නැහැ. ආර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ ඉපදීම නැමැති ප්‍රපාතයට නොවැටීන්ට ධර්මයක් අහලා ඉපදීම නැමැති ප්‍රපාතයෙන් ගැලවෙනවා කියන්නේ ඉතින් පොඩි සෙල්ලමක් නෙමෙයි ඒක. නමුත් මේ ධර්මය අහන්න කලින් අපි හිතාගෙන හිටියේ දැන් තමයි මිනිස්යාගේ දියුණු කාලේ උදා වෙලා තියෙන්නේ කියලා. පාරවල් හදලා ලයිට් දාලා ටෙලිෆෝන් කම්පියුටර් අයිස්ක්‍රීම් කෑම ජාති කේක් මේ වගේ දේවල් පෙනෙද්දි අපේ හිතේ සම්පූර්ණයෙන්ම අදහසක් නොමඟ ගියපු අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒවට අපි වසඟ වෙලා නැද්ද? ටෙලිෆෝන් එක දැක්කා ඒ දැක්ක ගමම වසී වෙනවා. සෙරෙප්පු දෙකක් දැක්කත් වසී වෙනවා. ඇඳුමක් දැක්කත් වසී වෙනවා. චූටි අලුත් බඩු මුට්ටු දැක්කම ඒවට වසී වෙනවා. වසී වුණාට පස්සේ ඒව පරිහරණය කරන්න ආසා කරනවා. කොහොම හරි ගන්නවා. නමුත් මේ දේවල් ධර්මාවබෝධයට උපකාර වෙන්නේ නැහැ. ධර්මාවබෝධයට උපකාර වෙන්නේ එයාට යට නොවී ඉන්න හැකියාවක් තිබුණොත් විතරයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල් දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර පිණිස. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරද්දි දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ වේසාලියේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහින් කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මම අද පිණ්ඩපාතේ වැඩියා. මම දැක්කා බොහෝ ලිච්ඡවි කුමාරවරු සන්තාගාරයට එකතු වෙලා පුහුණු වෙනවා. ඒගොල්ලෝ ඈත ඉතාසියුම් පුංචි දෙයකින් එල්ලලා තියෙන පොඩි සිදුරකට ඊතලයේ හරියටම විදින්න පුරුදු වෙනවා. ස්වාමිනිය ලිච්ඡවි කුමාරවරු හරි දක්ෂ විදිහට දසමයට මේ ඊතලෙ විදිනවා. ආනන්දේ විදිල්ලද දුෂ්කර නැත්තම් 100ක් වරක් දැන් අර කිව්ව ඈත එල්ලලා තියෙන යම් කිසි දෙයකින් එල්ලලා තියෙන පුංචි සිදුරකින් ඇතුළට හීතලේ යන්න විදින එකද අමාරු. 100ක් වරක් පෙළු තුනී හීන් අස්වලෝමයකින් තවත් ඒ වගේම අස්මලෝමයකට විදින එකද අමාරු. එහෙමනම් භාගතුන් වහන්සේ මේ විශාලාවේ කොල්ලෝ ටික විදින එක සුළු දෙයක්. අස්වලෝමයකින් තවත් අස්වලෝමයක් විදින එක තමයි අමාරු. මහණනි ඊට වඩා දුෂ්කර දෙයක් තියෙනවා. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වීම. දැන් අපි හිතන්නේ දවසක් දෙකක් වාඩි වෙලා භාවනාවක් කළාම බණක් ඇහුවාම මේක හරි කියලා. මේක එහෙම ලේසියෙන් කරන දෙයක්වත් නෙමෙයි. චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කාරණයක් අවබෝධ කරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. බලන්න ඒ සඳහා එයා මොනතරම් නුවණින් කල්පනා කිරීම හැකියාවකින් යුක්ත වෙන්න ඕනද? අතකෝතේ ආනන්ද දුප්පටි විජ්ජතරං පටිවිජ්ජන්ති. ආනන්දේ මේ දුක අවබෝධ කරනවා කියන කාරණේ ඊටාම දුෂ්කර දෙයක්. නමුත් ප්‍රඥාවන්ත කෙනා ඒක කරනවා. ඊළඟට දුක්ඛ සමුදය අවබෝධ කරනවා, දුක්ඛ නිරෝධය අවබෝධ කරනවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දේශනා කරනවා මහණනි පුරුෂයෙක් වියදණ්ඩක් අරගෙන ඒ කියන්නේ නගුලක් අරගෙන මුහුදට දානවා. නගුල් දණ්ඩ මුහුදට දැම්මහම මේක පාවි තියෙනවා. මේ මුහුදේ එක ඇහැක් පේන කන කැස්බෑවෙක් ඉන්නවා. ඒ කැස්බෑව අවුරුදු 100කට වතාවක් උඩට එනවා. උඩට එද්දී අර වියදණ්ඩේ සිදුරෙන් එයාගේ ඔළුව උඩට යනවා. ගියාම ආකාශයේ පේනවා. මහණනි එහෙම එකක් වෙන්න පුළුවන්ද? භාගතුන් වහන්සේ කලාතුරකින් එහෙම එකක් වෙන්න පුළුවන්. නෑ මහණනි ඒක ඉක්මනට උනත් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. හැබැයි අඥාන මිනිස්සෙක් නත්වේ වාහං භික්කවේ සකින් විනිපාත ගතේන බාලේන මනුස්සත්තං වදාමි. එක වතාවක් අපාගත වුණොත් ආයමත් මනුස්ස ලෝකයකට එබඳු ආකාරයකටවත් එන්න බෑ. අර කැස්බෑව කන කැස්බෑව වියසිදුරෙන් අහස බලනවටත් වඩා ඒක අමාරුයි. ඒ කියන්නේ කැස්බෑවා
අවුරුදු 100ක් යට ඉඳලා උඩට එද්දි වියසිදුරෙන් අහස පේනවා වගේ ඊටත් වඩා මේක දුෂ්කර කාරණයක්. එතකොට අපිට මෙහෙම කාරණයක් හිතා ගන්න පුළුවන්. එහෙනම් මිනිස්සුયો වෙලා හිටපු අපේ ඥාති පරපුර කොච්චර ඇද්ද? බුද්ධ දේශනාවක් තියෙනවනේ මහණනි, මේ සංසාරේ මව් නොවුන කෙනෙක්, පියා නොවුන කෙනෙක්, සහෝදරයා නොවුන කෙනෙක්, සහෝදරිය නොවුන කෙනෙක්, පුතා නොවුන කෙනෙක්, දුව නොවුන කෙනෙක්, ඥාති නොවුන කෙනෙක් නෑ කියලා. එහෙනම් බලන්න මොනතරම් අපිට ඒක ඒ කාලේ එක එක්කෙනා හමු වෙලාද? කොයිතරම්නම් අම්මලා ළඟ අපි ඉපදිලා ඇද්ද? කොයිතරම් වාරයක් අපි දරුවෝ හදලා ඇද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තං කිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? හෙත්ත බික්කවේ අත්ති ධම්මචර්යා පුඤ්ඤ කිරියා. මහණනි, ඒ ලෝකවල ධර්මයේ හැසිරීමක් නැහැ. ඒකයි හේතුව. දැන් අද කාලේ මේ ලෝකේ මිනිස්සු වෙලා ඉන්න අපිට මේ ලැබිලා තියෙන පහසුකම් කියලා જાතියක් තියෙනවා. මේ නවීන විද්‍යාවෙන් නිෂ්පාදනය කළ දුන්න දේවල්. අපි එව්වට හරි ආසාවෙන් බැඳිලා ගිහිල්ලා අපි හිතනවා දැන් නම් අපේ ජීවිතේට දුකක් කරදරයක් නැහැ. මේ ටික තිබ්බාම හොඳටම ඇති. මේ ටිකෙන් අපේ ජීවිතය සුඛෝපභෝගීව ගෙවා ගන්න පුළුවන් කියලා. පින්වත්නි, අපිට පේනවා දැන් අපි සාමාන්‍යයෙන් කරදරයක් නැතුව ඇඟට පතට හයිය ශක්තිය ඇතුව ලෙඩ දුක් අඩුව, ලෙඩ දුක් නැතුව කියන්න බෑ. ඉවල ඉපදිච්ච පුංචි දරුවගේ ඉඳලා මැරිලා යන මහල්ලා දක්වාම නොඑක් ආකාරයේ දරුණු බරපතල ලෙඩ වලින් දැන් අපි පීඩා විඳිනවා හැමතිස්සෙම. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අර ශරීර ශක්තිය තියෙන වෙලාවේ ලෙඩ දුක් අඩු වෙලාවේ මේ තියෙන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විනෝද වෙමින් සමහර දේවල් පහසුවෙන් කර ගනිමින් මෙහෙම යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නම් අපේ ජීවිතේට කිසි දුකක් නැහැ, කරදරයක් නැහැ. අපි මේ හොඳින් කටයුතු කරගෙන යනවා කියලා. මේ ශරීර ශක්තිය යම් විදිහකින් තියෙද්දී යම් යම් වේදනාවල් දරා ගන්න ශක්තිය තියෙද්දි නිසා මෙහෙම හිතුවට අපි අසරණ වෙන වෙලාවල් එනවා. අමාරු වැටෙන වෙලාවල් එනවා. දැන් බලන්න අපිට පේන එකපාරට මේ තරුණ කාලෙම හොඳට ඉඳද්දිම මොලේට විස බීජ ගියා කියනවා. එහෙම පිටින්ම මුළු ජීවිතේම අක්‍රිය වෙනවා. කොච්චර දියුණු මොනතරම් දියුණු ඒ වෛද්‍ය උපකරණ තිබුණත් ඒවට අපිව සවි කරලා ඔන්න ඊට පස්සේ කෘත්‍රිමව ජීවත් වෙන්න දීලා ඉන්නවා. සතියක් දෙකක් වෛද්‍යවරු බලනවා, බැරි වුණොත් අතහැරලා දානවා. සමහරට මැරෙන්නත් පුළුවන්, සමහරට අර කියන කෝම තත්වෙන්, අංශභාග තත්වෙන් ඔහේ නිකන් ඉන්නවා වෙන්නත් පුළුවන්. එතෙන්ලා අවුරුදු ගණන් ජීවිතේ. හොඳ තේරෙන්නෙත් නැහැ, නරක තේරෙන්නෙත් නැහැ. කවනවද බොනවද කියන එක තේරෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. වේදනාව කියා ගන්න වචන ගැලපෙන්නෙත් නැහැ. ලොකු අමාරුවකින් ගොඩාක් පීඩා විඳ ඉන්නවා. කවුරු හරි මොන හරි ටිකක් කැවුවොත් ඒක උගුරෙන් පල්ලෙහාට යනවා. ඒක දිරවලා ශරීරේ මැරෙන්නේ නැතුව තියෙනවා. දන්නේම නැතුව මල මුත්‍රා ටික පිට වෙනවා. අර මොනතරම් පහසුකම් මොනතරම් දියුණුව තිබ්බත් නැවත අරයාව කෙලින් කිරීම, නැවත සජීවී කිරීම ලේසි නෑ. ඒ සාමාන්‍ය අපි මේ කියන තාක්ෂණික දියුණුව තියෙන කාලේ. ඊළඟට දැන් අපිට පේනවා අද වෙනකොට මේ අපේ රටේ වුණත් මහ විශාල යුද්ධයක් නැතත් දවසකට තරුණ තරුණියෝ 100 ගණන් මැරෙනවා. ගොඩක් මේ රියානතුරු නිසා නිකම් පාරායින් ඉන්න හොඳට ඉන්න මිනිස්සුත් සමහරට යට වෙලා වාහනයකට මැරෙනවා. මේම ගත්තාම ඕනතරම් මරණ තියෙන යුද්ධේ නැති වුණාට සාමාන්‍ය විදිහට මැරෙනවා. ඒතර සාමාන්‍ය විදිහට මැරෙනවා කියන්නේ මේ ගෙදර ඉඳලා වයසට ගිහිල්ලා පණ යනවා නෙමෙයි. දැන් මේ මහපාරේ 100 ගණන් මැරෙන ජීවිත අරුම පුදුම දෙයක් නෙමෙයි, දැන් සාමාන්‍ය දෙයක් වෙලා. තමන්ගේ හිතෙන්ම හිතලා තමන්ගේ ජීවිත නැති කරගන්න ඒවා තියෙනවා. භයානක දරුණු ලෙඩ රෝග හැදිලා එකපාරටම ජීවිතේ නැති වෙන ඒවා තියෙනවා. වසවිස භාවිතා කරලා එහෙම නැත්නම් තව කවුරු හරි විසින් යොදවලා කරන ඒවා තියෙනවා. වෙනත් අනතුරු වලින් වෙන දේවල් තියෙනවා. මෙහෙම බැලුවහම අපිට පේනවා මේ අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතය වුණත් පරිස්සම් කරගන්න, රැකගන්න කොච්චර අමාරුද.
ඒ මොනතරම් දියුණු උපකරණ දියුණු විධවිධාන තිබුණත් මේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන අවස්ථාව හරි අඩුයි. එක දශමයක් එහාට මෙහාට වුණොත් එහෙම මේ ජීවිතයේ සියලු දේවල් කඩාකප්පල් වෙලා මැරිලම යනවා. දැන් මැරුණේ නැතත් අර වගේ අඩපණ වෙලා ඇඳට වෙලා උත්පල වෙලා ඉන්න වෙනවා. තරුණ කාලේ ඉඳලම සමහරට අවුරුදු 50 60 දිගට. Tamanට වැඩකුත් නැහැ, සමාජයට වැඩකුත් නැහැ. ඉන්න හැමෝටම කරදරයක් විතරයි. ඒ වටිනා මනුස්ස ජීවිතය කොහොම හරි අපි පරිස්සම් කරගත්තාමයි කියන්නකෝ. කියන්නේ මැරෙන්නේ නැතුව වෙන්න පරිස්සම් කරගත්තා. ඒ පරිස්සම් කරගත්තත් මේ නිවැරදි දහම් මාර්ගයක් ඉගෙන ගන්න විදිහක් නැතුව මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගිහිල්ලා හිර වෙන අය කොච්චර ඉන්නවද? දැන් ලෝකේ ගත්තාම මිනිස්සු කෝටි 700කට වඩා ඉන්නවා. ඒකෙන් නිවැරදි සම්මාදිට්ඨිය පිහිටලා බුදුදහම ඉගෙන ගත්ත චතුරාර්ය සත්‍ය අවබෝධයට අවබෝධ කිරීම කෙසේ වෙතත් ඒ පිළිබඳව දැනුමක්, ඒ පිළිබඳ යම්කිසි අදහසක්, පැහැදීමක් අනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. උන්වහන්සේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගත්තා. ලෝකයාට මෙන්න මේ ආකාරයට දේශනා කළා. ඒක සංක්ෂිප්තයෙන් කියනවා නම් චතුරාර්ය සත්‍ය කියනවා. ඒ චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කළ යුතුයි. ඒ සඳහා මේ ධර්ම මාර්ගය හැසිරිය යුතුයි කියලා කියන මේ කාරණේවත් දැන හඳුනගෙන පිළිගන්න තත්වයට එන එක මොනතරම් අමාරුද? ඒ සෝවාන් ආදී මාර්ගඵල ලැබීම කෙසේ වෙතත් සද්දා මාත්‍රයක් ඇති කරගෙන අර විදිහට කල්පනා කිරීමත් මොනතරම් අමාරුද? ගොඩාක් මේ ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සු ඉන්න සමාජයේ බොහොම අතලොස්සක් තමයි මේ පැත්තට හැරිලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට පේනවා මොනතරම් තාක්ෂණික පැත්තෙන් දියුණුවයි කිව්වත් මොන දේවල් කිව්වත් දැන් එන්ටෙන්ඩ් අපේ ආයුෂ අඩු වෙනවා. ලෙඩ රෝග වැඩි වෙනවා. ආහාර පාන ටික වුණත් විනාශ වෙලා තියෙන්නේ, දූෂණය වෙලා තියෙන්නේ. දැන් අපි ගිය අවුරුදු වල ওই චක්කවර්ති සියනාද සූත්‍රය වගේ දේවල් විග්‍රහ කරද්දි මතක් කළා. ඉදිරි අනාගතයට එන දේවල් කන්න බොන්න තියෙන කෑම ටික වුණත් බොහොම දරුණුවට අසනීප වෙලා අසරණ වෙලා අපි බෙහෙතක් ගන්න ගියත් ඒ වෙලාවට අපිට ලැබෙන සේවය, අපිට ලැබෙන උපකාරය බොහොම දුර්වලයි. දැන් ආහාර පාන වසවිස වෙලා දැන් බඩගින්නට කෑමක් කන්න බයයි. දැන් මේ අවුරුදු කාලේ සතුටෙන් කෑම බීම ಜಾති හදාගෙන ඥාතිවරු එක්කහුව වෙලා සතුටෙන් මේක සමරන්න හිටියා. නමුත් හරියට හිතේ හැටියට කරගන්න බැරි වුණා මේ ආහාර ප්‍රශ්නය නිසා, වසවිස ප්‍රශ්නය නිසා. ඉතින් මෙවැනි දේවල් එදත් අදත් ලෝකේ තියෙනවා. අද එන්ටෙන්ඩ් මේක වැඩි. තව ඉස්සරහට මේ වගේ විනාශකාරී දේවල් දැන් බලන්න මේ වසංගතයක පැත්තකින්. දැන් ඔය කියන විදිහේ භයානක විෂද්‍රව්‍ය අඩංගු ආහාර ලංකාවට ගෙනල්ලා තියෙනවා කියනවා. අපිට ආහාරයට ගන්න වෙන ඉස්සරහට ඕවා කොච්චර හොය හිටියත් මේක හොයලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙද කියන එක හිතා ගන්න අමාරුයි. දැනටත් අපි මේ වසවිස කියන දේවල් වලින් කොච්චරක් කාලා බීලාද කියලා අපි දන්නෙත් නැහැ. මොකද ගමේ රටේ තියෙන දේ තමයි අපි කාටත් කෑමට ලැබෙන්නේ. ඒතර මේවත් එක්ක අපිට ඉස්සරහට මොන ලෙඩ රෝගයයිද කියලා හිතා ගන්නත් බෑ. මේ කොහොම වුණත් අපිට පේනවා චක්කවර්ති සියනාද සූත්‍රයේ අර්ථය ගත්තත් මේ යන්නේ හොඳ පැත්තකට නෙමෙයි. තව එන්ට මේ අරබුද මේ ප්‍රශ්න වැඩි වෙනවා මිසක අඩුවීමක්, හොඳ පැත්තට හැරීමක් ගැන හිතන්න බෑ. ඒ නිසා අපි මිනිස්සු වෙලා ඉපදුනාට අපේ ළඟ මොන හැකියාවල් තිබුණා වුණත් අපි අද වෙනකොට ගොඩාක් අසරණ වෙලා ඉන්නවා, බය වෙලා ඉන්නවා. ඕක ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න අඩුකම තමයි ප්‍රශ්නේ. හරියට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට ධර්ම අවබෝධයට උනත් ඒක උපකාර කරගන්න පුළුවන්. මේ දියුණුවයි කියලා මේ තැනට ආපු සමාජයේ මෙන්න මේ වගේ අවස්ථාවක කර කියා ගන්න දෙයක් නැහැ නේද කියලා. ජීවිතවල ස්වභාවය මේක නේද කියලා යම්කිසි අවබෝධයක් ඔළුවට අරගෙන කල්පනා කරන්න පුළුවන් වුණොත් අන්න එතනදී ආ ජය ගන්නවා. එතනදී ආට තියෙන ආරක්ෂාවක්, ගැළවිල්ලක්. දැන් අපි දන්නවා මේ මනුස්ස ලෝකේ ඉන්නකම් ඒ මොහොතේ ඉපදෙන පුංචි දරුවාටත් යම්කිසි ආරක්ෂාවක් තියෙනවා අම්මගෙන්, තාත්තගෙන්, සමාජයෙන්, අනිත් අයගෙන්. ඉස්කෝලේ ගියත් එහෙමයි. දැන් තිරිසන් සතෙක් වුණත්
මව්කුසෙන් ඉපදිච්ච වෙලාව ඉඳලා යම් කිසි ආරක්ෂාවක් තියෙනවනේ සතාට. ලොකුවට බය වෙලා කල්පනා කරන්න දුක් වෙන්න දෙයක් නැහැ. යම් ආරක්ෂාවක් තියෙනවා. මිනිසුන්ට ඊටත් වඩා තියෙනවා. නැති අයත් ඉන්නවා. කොහොම වුණත් ඒ තරම් මේ මනුස්ස ලෝකේ පරිස්සමක් ආරක්ෂාවක් තිබුණා වුණත් මැරුණට පස්සේ බොහෝ අකුසල් රැස් කරපු අය නම් මැරිච්ච ගමන් ඒ වෙලාවෙම අවිජ්ජ මහා නරකයට යනවා කියනවා. අවිජ්ජ මහා නරකයට ගියපු තැන ඉඳලා කල්ප ගණන් දුක් වේදනා. ඒ විදිහට සතර අපායෙම තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල වැටෙන්න පුළුවන්. කල්ප ගණන් දුක් වේදනා විතරයි. එතකොට එතන කාගේවත් ආරක්ෂාවක් පිළිසරණක් නැහැ. බුදු කෙනෙකුටවත් නිරයේ ඉන්න අයට ධර්ම දේශනා කළ ගොඩ ගන්න පුළුවන් කියලා එකක් නැහැ ධර්මයේ. තිරිසන් ලෝකේ සතෙකුට ධර්ම අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අඩුවෙන් තියෙන. එහෙම ඇත්තෙම නැහැ ගොඩක් අයට. പ്രേත ලෝකෙත් එහෙමයි. ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉන්නකොට යම් කිසි පුංචි ආරක්ෂාවක් තියෙනවා ඒක ඇත්ත. නමුත් ඒක සදාකාලික නැහැ. මොහොතෙන් මොහොත වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් අපිට අහසා විශ්වාසයි අසවලා විශ්වාසයි. එයා අපේ ඕනම දෙයකට ඉන්නවා. එයා මෙහෙම කෙනෙක් කියලා. නමුත් ඇත්තට මෙයා මේ වෙලාවට අපිට උපකාරයට එන්නේ නැහැ වෙන්න පුළුවන්. අපි හිතාන හිටියට. අද කාලේ හැටි එහෙමයි. අද කාලේ මිනිස්සු හැමදේම මනින්නේ වත්පොසත්කම් වලින්. ඒ හින්දා එවැනි සමාජයක අපිට මේ මොන දියුණුව මොන උපකරණ මොන තාක්ෂණයක් තියෙනවා කිව්වත් මේ ධර්මයෙන් පිට හිටියොත් එයාට සුවසේ ජීවිතයක් ගත කරගන්න හම්බෙන්නේ නැහැ. අනිත් එක අද අපිට විශ්වාසයෙන් ඇසුරු කරන්න පුළුවන් කෙනෙක් නෑ සමාජයේ. අම්මා තාත්තාවත් ස්වාමියා බිරිඳවත් විශ්වාස කරන්න බෑ. සැක සහිතයි ඒ අය. මොකද ඒ අය අපිට බොරු කරලා තියෙනවා. බොරු කියලා තියෙනවා. වංචාවල් කරලා අපි අමාරු වැටලා තියෙනවා. ඒ නිසා කාවවත් විශ්වාස කරලා අනේ මගේ දුකට සැපට මෙයා මට පිහිට වෙනවා කියලා එහෙම හිතලා විශ්වාසකින් සතුටකින් ජීවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. මේක තව ඉස්සරහට එන්න වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. මේ අධර්මිෂ්ඨ ස්වභාවය. විෂම ලෝභයයි අධර්ම රාගයයි මේවා එකතු වෙලා තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියයි අධික තරහයි මේවා ටික ඔක්කොම එකතු වුණාට පස්සේ දරුවන්ගේ අතින් මව්පියෝ මැරෙන එක මව්පියන්ගේ අතින් දරුවෝ මැරෙන එක මහා ආශ්චර්යමත් දෙයක් නෙමෙයි. ඕක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නහෙත්ත භික්කවේ අත්ති ධම්මචර්යා පුඤ්ඤ කිරියා. මහණනි තිරිසන් අපායි. ඊට පස්සේ ඉතින් අනිත් තැන් වලත් එහෙම තමයි. പ്രേත ලෝකේ නිරයි ඒ අපි දැන් ආස කරන තැන් සමහර අය තිරිසන් අපායට ආසයිනේ. ඉතින් අපාය කියලා හිතලා නෙමෙයි. ඒ ලෝකෙට කැමති. ඒ වාගේ තැන්වල ධර්මයේ හැසිරීමකුත් නැහැ පින් කුසල් කිරීමකුත් නැහැ කියලා. අඤ්ඤමඤ්ඤ කාදිකා එත්ත භික්කවේ වත්තති දුබ්බල කාදිකා. තිරිසන් අපායේ තියෙන්නේ එකිනෙකාව මරාගෙන කෑම. ප්‍රබලයා විසින් දුර්වලයා මරාගෙන කනවා. මෙච්චරයි තිරිසන් අපායේ තියෙන්නේ. අනිත් තැන්වලත් එහෙම තමයි. සතර අපායම ස්වභාවය අප්‍රමාණ දුක විතරයි. එතකොට මේ ආරක්ෂාවක් යම් කිසි විදිහකින් හරි මනුස්ස ලෝකේ තියෙනවා. ඒ නිසා මෙතනදි ගන්න උත්සාහයක් තමයි මොකටද උත්සාහ ගන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයට. අතන කියනවා අර ආරක්ෂාව නැති වෙන්න හේතුව, තංකිස්ස හේතුව. මේකට හේතුව කුමක්ද? අදිට්ඨත්තා භික්කවේ චතුර්ණං අරිය සත්‍යානං. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසායි සත්‍යය එතෙන්ට වැටෙන්නේ. එතන ස්වභාවය ඒකයි. ඉතින් ඒ නිසා අපට මේ උතුම් බුද්ධ ශාසනයේම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට අපි මහන්සි ගන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. මේ රැස් කරගත්ත පිනෙන් ඒ වාසනාව අපට උදා වේවා කියලා අපි අදිස්ථාන කරනවා. ඉතින් අද දවසේ මේ උදාරතරු ධර්මානුශාසන අවසන් වෙන මොහොතේ දායකත්වයේ ලබන පින්වත් පිරිස සිහි කරලා පින් දෙන්න ඕන. ගම්පහ ශ්‍රී බෝධිපාරේ ගම්පහ නාරංගොඩ ශ්‍රී බෝධිපාරේ ධම්මිකා නාරංගොඩ පියදර්ශනී නාරංගොඩ සමන්ති නාරංගොඩ මංජුල නාරංගොඩ කියන
පින්වත් පිරිස අද මේ උතුම් පින්කමට දායකත්වයක් ලබාගෙන කටයුතු කරනවා. මීට අවුරුදු 2කට කලින් මිය පරලොව යන්ට දුන ගම්පහ ශ්‍රී බෝධිපාරේ HD නාරංගොඩ පියතුමන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කළා තියෙනවා. ඒ ඇතුළුව නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට පරලොව වශයෙන් පින් දීමයි ඒ පින්නතුන්ගේ අරමුණ. ඒ වගේම සුජීවත් විඳගෙන මේ පින්කම කරන ඒ දරුවන්ට ඒ ඥාතීන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ලබා ගැනීමත් මේ පින්කමේ අරමුණක්. ඒ වගේම අංක 303 රත්නපුර පාර මුණගම පදිංචි මල්කාන්ති පින්වත් මහත්මියත් මේ පින්කමට දායකත්වයේ දරමින් අවුරුද්දකට එහා පැත්තේ මිය පරලොව යන්ට දුන අමරසිරි ජයවීර මහත්මයාට වගේම 3 මාසයකට එහා පැත්තේ මිය ගිය නිමල් ජයවීර මහත්මයාටත් මීට 6 මාසයකට එහා පැත්තේ හදිසි අනතුරකින් මිය ගිය හේෂාන් දමින්ද අවුරුදු 17ක් වයස ඇති තරුණ මහත්මයාටත් අවුරුදු 4කට පෙර මිය ගිය ප්‍රභාත් අර්ජුන මහත්මයාට සහ දෙපාර්ශ්වයේම නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුව ලැබේවායි පින්පෙත් අනුමෝදන් කරන්න කල්පනා කරනවා. ජීවත් වෙලා ඉන්න සියලුම ඥාති මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් ඒ මල්කාන්ති මහත්මිය රත්නපුර පාර මූණගම ඉඳලා දායකත්වයේ දරාගෙන කල්පනා කළා තියෙනවා. ඒ වගේම දිවුලපිටිය අස්සැන්නවත්ත අංක 2 ඒ පාසල පාර ලිපිනේ පදිංචි JP ගාමිණී වික්‍රමසේන මහත්මයා මේ උතුම් පින්කමට දායකත්වයේ දරමින් කල්පනා කරනවා දිවුලපිටිය අස්සැන්නවත්ත අංක 2 ඒ නිවසේ පදිංචිව සිට මීට තෙවසරකට පෙර මිය පරලොව යන්ට දුන චන්ද්‍ර නයනා පත්මලතා විශ්‍රාමික ගුරු මහත්මියට මේ පුණ්‍ය ශක්තිය බලයෙන් සසර වසනාතුරු නිදුක් නිරෝගී සුවය ලැබී ඊ타මත් ඉක්මන් භවයකදී සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා පින් අනුමෝදන් කරන්ට ආදරණීය ස්වාමියා හැටියට ගාමිණී වික්‍රමසේන මහත්මයා සහ ආදරණීය දියණිය ගමාලි හංසිකා වික්‍රමසේන ආදරණීය සොයුරිය දර්ශනී රූපිකා කියන ඒ පින්වත් පිරිසයි මේ පින්පෙත් අනුමෝදන් කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම දෙපාර්ශ්වයේම නමින් මියගිය සියලුම දෙමව්පියන් ඇතුළු සියලුම වර්ග පරම්පරාවල ඥාති මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සසර ජීවිතයේ සුවපත් වේවා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ආශිර්වාදය ඇතුව. ඒ වගේම සුජීවත් වෙන සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ හැටියට අපටත් ආයතනයටත් නිදුක් නිරෝගී සුවය දියුණුව ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ දරන ඒ නම් සඳහන් කළ පවුල් 3ටම සම්බන්ධ ගම්පහ ශ්‍රී බෝධිපාරේ නාරංගොඩ පවුලේ පින්වත් පිරිස, ඒ වගේම අංක 303 රත්නපුර පාර මූණගම මල්කාන්ති මහත්මිය ප්‍රධාන පිරිස, දිවුලපිටිය අස්සැන්නවත්ත 2 ඒ පාසල පාර JP ගාමිණී වික්‍රමසේන මහත්මයා ඇතුළු පින්වත් පිරිස කියන මේ සියලු දෙනා බලාපොරොත්තු වෙන විදිහට මේ රැස් කරගත්ත පින දෙවියන්ට ලැබේවා. දෙවියෝ සතුටෙන් අනුමෝදන්ව දිවිසුරු දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ පින්නතුන් නමින් මිය ගිහින් නම් සිහිපත් කළ පින් දුන්න සෑම දෙනාටම මේ පින් ලැබේවා. ඒ අයගේ සසර සුවපත් වේවා, උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා. පින්කමේ දායකත්වයේ දන්න පින්වත් පිරිස ප්‍රදාන අපි ඔබ හැම දෙනාටමත් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ ධර්මාවබෝධය වේවා, පරලොව සුවපත් භාවයේ ධර්මාවබෝධය වේවා. උතුම් මහා නිවනින් සැනසෙන්න මේ මහා පින්කම පාරමිතාවක්ම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා.